समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजत् शृण्वन्तु सखमुखदं धम्मश्रवणकालो अयं बधन्ता धम्मश्रवणकालो अयं बधन्ता धम्मश्रवणकालो अयं बधन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से කාරුණික පින්නතුනි අද දිනේදී දිනු ටීවී ආයතනයේ මගින් ශ්‍රී ලංකාව පුරා බෞද්ධ ජනතාවගේ බෞද්ධ සිත ප්‍රබෝධමත් කිරීම සඳහා රංගන ශිල්පී තමිල් ප්‍රදීප් මැතිතුමාගේ ආරාධනය මත අද දිනේදී දහම් මාතෘකාව වශයෙන් සඳහන් කරනුයේ 550 ජාතක පොතේ සඳහන් වන 7 වන ජාතක කතාව වන කට්ඨාරී ජාතකය. මෙම ජාතක කතාව කට්ඨහාරී වශයෙන්ද සඳහන් වෙනවා. මෙම කතාවේ යටගියාව නැත්නම් අතීත කතාව සමග සම්බන්ධ වෙනකොට අප අමාමෑණී වූ ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටින අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට දැනගන්නට ලැබෙනවා කොසල් මහ රජතුමා සිත් තැවුලකින් සිත් කලකිරීමකින් සිටින බව. ඉතින් මේ කොසල් රජතුමා කියන්නේ පින්නතුණි අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන දායකයෙක්. නිතර ගිය, නිතර හමු වුණු, දහම් සාකච්ඡා කළ ප්‍රධාන පෙළේ රජ කෙනෙක් තමයි මේ කොසල් රජු. ඉතින් මේ කොසල් රජතුමා දැඩි කලකිරීමකට පත්ව සිටින්නේ Tamanගේ අගමේෂිය වන වාසඹ භක්තියා කියනා වූ අගමේෂිය තනතුරෙන් ඉවත් කරලා. ඒ වගේම විදුඩබ කුමාරයාට නැත්නම් තම පුත්‍රයාට රජකම නොදෙන්නට කල්පනා කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 500ක් නමක සමග කොසල් මහ රජුරුවන්ගේ රජමාලිගාවට වඩිනවා. එහෙම වැඩම කරලා මහරජතුමාගෙන් අහනවා මහරජ තොපගේ අගමේෂිය වන බෝසඹ භක්තියත් ඒ වගේම විදුඩබ කුමාරයාත් කොයිද කියලා. ඉතින්දී මේ කොසල් රජුරු පිළිතුරු දෙනවා මහරජ මේ දෙදෙනාම සිටිනවා. දැන් මගේ වාසව භක්තියා අගමේෂිකමින් තනතුරින් පහ කරලා ඒ වගේම මේ විදුඩබ කුමාරයාට රජකම නොදෙන්නටත් තීරණය කළා මම බොහොම කලකිරුණු සිතින් තමයි පසු වෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙම කොසල් රජු දේශනා කරන මහරජය මෙම වාසව භක්තිය කාගේද? ඒතර කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇය මහා නාම රජුරුවන්ගේ දුවක්. හොඳයි මේමනම් ඇය මෙහෙට කැඳවාගෙන ආවේ කවුද? ඒතර කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම. මේ දරුවා ඇයට දුන්නේ කවුද? ඒත් කියනවා මම කියලා ස්වාමීනි. හොඳයි එහෙමනම් මහරජ මෙවැනි කතාවක් පෙර අතීතයේදී සිදු වෙලා තියෙනවා. එනම් ඒ විස්තර කරනකොට පෙර බරණැස් නුවර බඹදත් රජතුමා රජ කරනවා. මේ බඹදත් රජතුමා රාජස්ත්‍රියෙන් බැබලී රජ කරන අවස්ථාවේදී
දවසක් උයන් කෙලියට යනවා. මේ උයන් කෙලියට ගියාම රජුරෝ අනිත් අයත් එක්ක දඩ කෙලිය ඉවිලා ටිකක් එහාට මෙහාට ගියාම ලස්සන කාන්තාවක් දර කඩමින් සින්දු කියමින් නැත්නම් ගී ගයමින් දර කඩනවා. මේ කාන්තාව දුටු විට මේ රජතුමාට ආසාවක් ඇති වෙනවා. එහෙම ඇති වෙලා මේ කාන්තාව සමග හැසිරෙනවා. එමෙ හැසිරුණ අවස්ථාවේදී මේ කාන්තාවට එවලෙම දරු ගැබක් පිහිටනවා. දරු ගැබක් පිහිටනවා කියන්නේ මේ අවස්ථාවේදී අපේ මහා බෝසතාණන් මේ ස්ත්‍රියගේ කුසේ පිළිසිඳිනවා. මේ අවස්ථාවේදී මේ ස්ත්‍රිය කියනවා මහරජ මගේ කුසේ දරුවෙක් පිළිසිඳුණා. එහෙමද? එහෙමනම් ඔබේ කුසේ පිළිසිඳුනේ ගැහැණු දරුවෙක්ද? එහෙම නැත්නම් පිරිමි දරුවෙක්ද? හොඳයි. මේ ගැහැණු දරුවෙක් ඉපදුනොත් මේ අෂ්ටගුස්තික ගුස්ත කියන්නේ මම හිතන්නේ මේක අෂ්ටවංග මාණික්කයක් වගේ වෙන්නට ඕන. අෂ්ටගුස්ත කියන්නේ ඒකේ හේතුව මෙයා රජතුමා කියනවා මේක විකුණලා ගැහැණු දරුවෙක් නම් පෝෂණය කරන්න. මේ අෂ්ටගුත්‍රයේ පළඳනාව විකුණලා මුද්‍රිකාව ගැහැණු දරුවෙක් වුණොත් පෝෂණය කරන්න. පිරිමි දරුවෙක් වුණොත් මේ අෂ්ටගුස්ත මුද්‍රිකාව සමග දරුවත් අරගෙන යනවා. මම ඒකට පිළිගන්නවා. ඉතින් පින්නතුණි කොහොම ගියාම මේ කාන්තාව දරුවා ප්‍රසූත කරා. මේ ප්‍රසූත කරාන් පස්සේදී මෙයා පුතෙක්. මේ පුතා අවුරුදු 7 වගේ වෙනකොට පාසල් යන අවස්ථාවේදී අනිත් අයගේ පියවරු ඉන්න මෙයාගේ පියා නැහැ. ඊට පස්සේදී මේ දරුවාගෙන් මේ ප්‍රශ්න කරනකොට දරුවා ඇවිල්ලා අම්මගෙන් අහනවා. "ඕ මගේ තාත්තා." මේ අවස්ථාවේදී කියනවා මේ පුතේ ඔබේ තාත්තා කවුරුවත් නෙවෙයි. එහෙනම් බ්‍රහ්මදත්ත රජුරු. එහෙමද? එහෙනම් අපි යමු හම්බෙන්න. හොඳයි. අපි ගිහිල්ලා බාරගත්තේ නැත්තම් නෑ පුතේ. එදා රජතුමා දීපු ඒ මාගාව තියෙන මුද්‍රිකාව. මේ අංගුෂ්ඨ මුද්‍රිකාව දුන්නම ඔබත් එක්ක මට එක්ක යන්න කිව්වා. හොඳයි අපි යමු කියලා. මෙම දැන් ගියා. යනකොට රජුරු රජමාලිගාවේ අනිත් රාජ අමාත්‍යරු සමග පිරිවරු සමග ඉන්න අවස්ථාවේ මේ කාන්තාව ගියා. ගිහලා කියනවා මහරජතුමනි මම ඔබතුමා හමු වෙනට ආවේ. අයි මොකද? ඔබතුමා එදා කිව්වා නේද මේ ඔබගේ ඔබත් මමත් යම් කිසි අවස්ථාවක හැසිරුණු අවස්ථාවේදී දුවෙක් නම් මේ අෂ්ටමුද්‍රිකාව දීලා මේ අයව පෝෂණය කරන්න. මේ අෂ්ටමුද්‍රිකාව පුතෙක් නම් එයත් සමග මේ අෂ්ට අංගුෂ්ඨ මුද්‍රිකාව රැගෙන ඉන්නේ කියලා. රජුගේ මේ මොන බොරුද මේ මගේ දරුවෙක් නෙවෙයි මේ කවුද මේ පිළිගන්නේ? එහෙම මම පිළිගන්නේ නැහැ. එහෙමනම් මේ අෂ්ට මේ අංගුෂ්ඨ මුද්‍රිකාව ඒකත් මම පිළිගන්නේ නැහැ. පින්නතුණි මේ අවස්ථාවේදී මේ කාන්තාව කල්පනා කරන හොඳයි. දැන් මට තියෙන සත්‍යක් ක්‍රියාව කිරීම පමණයි. එහෙම කියලා මේ අවුරුදු 7 පුතා ළඟට අරගෙන මහරජතුමනි මේ දරුවා ඔබගේ නෙවෙයි නම් මම දැන් මේ දරුවා ගුවනට විසි කරනවා. එම විසි කරන දරුවා ඔබගේ නම් ගුවනේ රැඳෙවි. එසේ නැතිනම් මේ දරුවා බිමටල මැරෙවි කියලා මේ සත්හැවිලි දරුවාගේ දෙපයි නොසලා මේ කාන්තාව දරුවා ගුණ උඩට දානවා. එම දැවුම් පස්සේ මේ දරුවා උල වැඩ ඉඳලා රජුරවන්ට බණ දේශනා කරනවා. පින්නතුන් හරි මාස්ත්‍යාරියමත් හරිම පුදුම අවස්ථාවක්. මේ දරුවා බණ කියනකොට දැන් රජුරුව අහගෙන ඉන්නවා. මේ රජුරුව ගොඩක් අහගෙන ඉඳලා කියනවා මමම මගේ පුතා ආරක්ෂා කරනවා කියලා මහරජතුමනි එදා ඒ දරුවට යෝරජතරු දීලා ඒ බ්‍රහ්මදත්ත රජුරුව සැනසුවා. ඉතින් මේක පින්නතුනි ඔය කතාව මෙනවා බද්දසාල ජාතකයේ. බද්දසාල ජාතකේ එනවා කියන්නේ මේ කොසල් රජුරුව හිටියේ මේ ඒ සවැත් නුවරනේ. ඉතින් මේ කොසල් රාජ්‍ය තියෙනකොට මේකේ හිටියා මේ අනේපිඬු සිටුතුමා. විසාකා උපාසිකා. ඉතින් හැමදාම භික්ෂුන් වහන්සේලා 509ක් වඩිනවා මේ අනේපිඬු සිටුතුමාගේ මාලිගාවට. විසාකා උපාසිකාවගේ මාලිගාවට වඩිනවා. ඉතින් මේ කොසල් රජුගේ මාලිගාවට එන්නේ නැහැ. ඊට ඔහම ඉන්නකොට එක දවසක් මේ අපතෙන්ට කියනවා මේ 500ක් ආම්දොට වඩින්න කියන අපි එකට. මේ වැඩියට මේ කොසල් රජු මේ දානමාන දෙන්නේ ශ්‍රද්ධාවෙන් භක්තියකින් ඕනකමකින් නෙවෙයි. ඉතින් මේ බව දැනගත්ත භික්ෂුන් වහන්සේලා දාන පිළිගන්න කෙනෙකුත් නැහැ නේ. පිළිගන්නට කෙනෙකුත් නැහැ.
මෙතෙන්ට ඇවිල්ලා වැඩම කළා ආපහු වැඩම කරනවා එක්කෝ විසාකා උපාසිකාව මේකේ මාලිගාවට එහෙම නැතිනම් අනේ පිටුතුමාගේ මාලිගාවට වැඩම කරනවා. මෙහෙම එන්නකොට දවසක් ගිහලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. ඇහුවම් පස්සේ කිව්වා මහරජත් ඔබ මේ ශ්‍රද්ධාවෙන් භක්තියකින් තුරුවන් කෙරේ විශ්වාසයකින් දාන දෙන්නෙක් නොයි. ඒ නිසා තමයි මේ දේ සිද්ධ වෙන්නේ කියලා. අන්න ඒ අවස්ථාවේදී තමයි පින්නතුණි මේ කොසල් රජුරන්ට හිතෙනවා බුදුහාමුදුරුවෝ ඥාති කරගන්න. බුදුහාමුදුරුවෝ ශාක්‍ය වංශය. මේ ශාක්‍ය වංශේ කෙනෙක් මම තරණ පාවා ගත්තා නම් මමත් බුදුහාමුදුරුවෝ ඥාති වෙනවා. එතකොට මගේ දාහනේ හැමදාම ගනී කියලා මේ ශාක්‍ය වංශයේ කුමාරිකාවක් තරණ පාවා දෙන්න කියලා මෙයා ලියුමක් යවනවා මහා නාම රජුරවන්ට. මේ මහා නාම රජුරවන් ගෙදර හිටපු 16ක් තමයි නාගමුණ්ඩී කියන්නේ. මේ නාගමුණ්ඩී කියන මෙහෙකාරිය සමග මේ රජුරෝ සංවාසයේ නැත්නම් මේගොල්ලෝ එකතු වෙලා මේ නාගමුණ්ඩීට දරුවන් 7 දෙනෙක් ඇති වෙනවා. මේ නාගමුණ්ඩීගේ දරුවෙක් තමයි මේ වාසම වක්කියා කියන්නේ. ඉතින් මේ මෙහෙකාරියගේ දරුවා තමයි මේ කෝසල රජුරවන්ට සරණ පාවලා දුන්නේ. ඉතින් ඔහම ඉන්නකොට කින්නතුන් මෙතන හරි හොඳ සිද්ධියක් සිද්ධ වෙනවා. එහෙනම් මේ කුමාරයා ලොකු වෙනකොට විදුඩබ කුමාරයා ලොකු වෙනකොට අනිත් ඉස්කෝලේ යන කට්ටියට ආච්චිලා සීයලා තෙල්ලම් බබු යවනවා වස්තු යවනවා හරි මේ තෑගි භෝග හරි මෙන් යවනවා. මෙයාට වන්න කෙනෙක් නැහැ. ඉතින් මෙහෙම වන්න කෙනෙක් නැතිකොට මෙයා අම්මගෙන් අහනවා මේ අම්මේ කෝ අපේ ආච්චිලා සීයලා. දැන් තාත්තගේ අය නම් මෙහෙ ඉන්නවා. අම්මගේ අය. පුතේ අපේ අය ඉන්න ගොඩක් ඈත. ඒක නිසා ගොඩක් යන්න අමාරුයි කියලා. මුළුලක් නුවර. මුළුලක් නුවර තමයි මහේ ශාක්‍ය කට්ටිය වාසය කරන්නේ. ඉතින් ඊට පස්සේදී රජුරෝ කල්පනා කරලා දැන් යවනවා මේ මහේ ශාක්‍ය මහා නාම රජු විතර අපට ශාක්‍ය වංශීය කුමාරිකාවක් ඉවන්න. මෙන්න මේ අවස්ථාවේදී තමයි මේ ශාක්‍ය වංශීය කුමාරිකාව වශයෙන් ගෙදර මෙහෙකාර සේවයේ යෙදී සිටි මේ නාගමුණ්ඩී කියනා වූ කාන්තාවගේ දියණියක් කරනපවල් දෙනවා. ඒ දීලාවන් පස්සේ තමයි මේ දරුවා මෙතන වැඩෙන්නේ නැත්තම් හැදෙන්නේ. මේ හැදෙන දරුවා දවසක් අම්මගෙන් අහලා පිරිවරත් සමග දැන් යනවා කිඹුල්වතට. එහෙම යනකොට මේ අම්මා ලියුමක් යවනවා ඉස්සෙල්ලා රජුරවන්ට මගේ පුතා එනවා මෙයා දැන් රජමාලිගාවට ආවම පස්සේ අම්මා දන්නවා මේමයි කියන්නේ. ඉතින් මේ රජමාලිගාවට ආවම පස්සේ ඒ විදිහට සලකන්න කියලා කිව්වා. පොඩි ළමයි කියන්න එපා කිව්වා. ඊට පස්සේ මේ විරෝධ කුමාරයා ඇවිල්ලා රජුරුව හම්බුලා වැඳලා කියලා සේරම කරලා දැන් ඔක්කොම දැන් රාජ දූතයෙක් ඉන්නවා. රාජ දූතෙත් බලාගෙන ඉන්නේ. පස්සේ දියම් පස්සේ දැන් මේ දූතයන්ට මේ මහේ ශාක්‍ය වංශිකයෝ හරි කපටියු. ඒක නිසා මේ දූතයෝ කල්පනා කරන හරි දැන් මේක අපට වෙන එකක් කවුරුවත් දෙයි දන්නේ නැහනේ. අපි කල්පනා කරන්න ඕනේ අපි සෝසියෙන් ඉන්න ඕනේ. හොඳයි. අපි මහරජතුමාට ආරාධනය කරමු. තමන්ගේ දරුවෝ නම් එයත් එක්ක කෑම කන්න ඕන ආහාර ගන්න ඕන එකට. ඉතින් එහෙම කියනකොට මෙයා ප්ලෑන් කරලා තිබුණේ මම ආහාර ගන්න කියලා බත් කනලා අරගෙන කටේ තිනකොට උඹලා තල්පතක් ගෙනලා දීපල්ලා. එතකොට මේ පොඩි උන්ට බත් කන්න දීලා මම තල්පත කිව්වා ඉන්නම්. කියලා මෙයා ප්ලෑන් කරගෙන තිබුණ විදිහටම අර විදිහට දැන් කෑම කන්න ගිහිල්ලා මේ කෑම කන අතරේ මෙයා අතේ ඉඳුල් ගාගෙන කටේ ඉඳුල් ගාගෙන අර තල්පත කියවනවා. අර පොඩි කට්ටිය කෑම කෑවනවා. බලාගෙන හිටපු දූතයෝ බලනකොට අතෙත් ඉඳුල් දිනවා කටෙත් ඉඳුල් දිනවා. රජුගේ වැළඳුවා තමයි කියලා මේ බක්තිය ගෙනාවේ. එහෙම ගෙනල්ලා ඉන්නතු මෙතන හරි හොඳ සිද්ධියක් වෙනවා. හේතුව මේ ගෙනාවන් පස්සේ ආපු දූතයෙක්ගේ ආයුධයක් අමතක වෙනවා අර මේ ශාලාවේ. පස්සේදී මේ ශාලාව මේකට යනකොට මේ ආයුධය ගේන්න එක ගැහණියක් හඳුන් කිරිපැන් දාලා මේ විරූඩබ කුමාරයා හිටපු ආසනේ හොදනවලු. මේ කාරිගේ කොල්ලා වාඩි වෙලා හිටපු ආසනේ මේක හඳුන් කිරිපැන් වලින් හොදන්න ඕන. අපට තමයි මේවා කරදරේ මේ කාරියගේ දරුවෙක් කියලා මේ හඳුන් කිරිපැන් වලින් අර විරූඩබ කුමාරයා හිටපු ආසනේ හේදුවා. එහෙම හොදනකොට මේ ගියපු ඒ දූතයා අහලා විස්තර තේරම දැනගෙන විරූඩබ කුමාරයාට කියනවා. එයාට කිව්වම විරූඩබ එදා හිතනවා ඔය සිංහාසනේ කවදා හරි මම මේ ශාක්‍යයන්ගේ ලේන් නාවනවා කියලා. එහෙම කියලා තමයි පින්නතුනි වසර ගණනකට පසු ඔය උතන තවත් සිද්ධියක් වෙනවා. ඒ කියන්නේ මේ බන්දුල සේනාධිපතිය හා මේ කොසල් රජුරුව අතර අසමගියක් වෙලා මේ බන්දුල සේනාධිපතියත් එතකොට එයාගේ පුතු සිද්ධ දෙනත් මෙයා කුමන්ත්‍රණකාරියව මරනවා. එම මරුවන් පස්සේ මේ බන්දුල සේනාධිපතියගේ ඥාතියෙක් හිටියා මෙතන
මේ කොසල් රජුගේ ප්‍රධාන ප්‍රෝහිතයි. එදා ගුවන් කිල්ලට ගිහලා නාන්න ගියන් පස්සේ ප්‍රෝහිතයා කරපු වැඩේ රජුගේ ඇඳුම් ටික මඟුල් කඩුව ආයුධ රාජාභරණ ටික ගෙනල්ලා විදුඩබ කුමාරට දුන්නා. විදුඩබ කුමාරට දීලා මේ එයාට රජ කරන්න රජ අවස්ථාව දුන්නා. කොසල් රජුරන්ට උනේ මොකද්ද? නිකම්ම දැන් මාලිකාවට යන්න විදියක් නැහැ නේ. යන්න විදියකුත් නෑ රැය වුණා. රැය වෙලා යනකොට අතරමඟදී මේ ශාලාවකදී අර ළඟ හිටපු මිහිකාර ගෑණියෙක් එක්ක කොසල් රජුරන්ට අවසන් හුස්ම ඉලන්න සිද්ධ වුණා. මේක ඇවිල්ලා පින්නතුනි අපි දැනගන්න ඕන අහංකාරකම. අහංකාරකම නිසා සිද්ධ වුණු දෙයක්. අපි මේවා ආදර්ශයට ගන්න ඕන. මේවා අපි සමාජයට දෙන්නට ඕන. උසස් පහත් මොන ලෙසින් වුණත් අපි කවුරුත් මේ ලෝකෙන් යම් කිසි දවසක තුරන් වෙන්න නැත්නම් මේ යන නැත්නම් මේ ලෝකෙන් චුත වෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනි අපිට මේන් ගන්නට පුළුවන් උදාහරණ ආදර්ශයක් තියෙනවා. ඒ හේතුව තමයි පහත් කියලා හිතන එකත් උසස් කියලා හිතන එකත්. දැන් මේ කොසල් රජුරෝ තම 16කගේ පුතෙක් වන මේ නාගමුණ්ඩියගේ දරුවා වන වාසන භක්තිය පහත් කුලයේ කියලා නැත්නම් මෙහෙකාරිගේ දරුවෙක් කියලා හිතුවා. ඒ වගේම එයාගේ මෙහෙකාරිගේ පුතා තමයි විදුඩබ. නමුත් මෙතන බෞද්ධ දර්ශනයේ අනුව දෙගොල්ලම රජ. කියන්නේ රජතුමා හිතුවේ ඒගොල්ලෝ පහත්යි පහත් කුලයේ කියලා. මෙතනින් අපි සමාජ දෙන්න තියෙන්නේ බුදු ධර්මය අනුව උසස් පහත් කියලා නැත්නම් කුල ભેදයක් නතර නැහැ. මෙතන කුල ભેදයක් ඇත්තේ නැහැ. ඒකට උසස් ධනවත් කුලවත් බලවත් කියන ભેදයකින් තොරවයි මේ බුද්ධ ශාස්ත්‍රයේ එදා පැවතුනේ. ඒක නිසා තමයි බුදුරජාණන් අපිට දෙන්න තියෙන සමාජ දාර්ශනික කියන්නේ අපි ධනවත් අපි බලවත් අපි කුලවත් කියලා නොහිතා. සෑම කෙනෙක්ම සෑම මිනිසෙක්ම එක හා සමානව කියලා අපි හිතනවා නම් ඒක තමයි උතුම් දේ කියලා මම විශ්වාස කරනවා. මේ වගේ ධම් කරුණු විශේෂයෙන්ම ගෙනීම සඳහා බෞද්ධයන්ගේ ශික්ෂකම් ප්‍රබෝධමත් කිරීම සඳහා අපේ චමිල් ප්‍රදීප් මහත්මයා ඇතුළු මේ දිනු ජනී ටීවී ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් ඒ වගේම විශේෂයෙන් මේ ආයතනයේ සිටින සියලුමයටත් මේ වැඩසටහන මේ වන හැමදාම මේක මහත් සේවාවක්. ඒ වගේම මේක වැදගත් වෙනවා බොහොම ශ්‍රී ලංකා වාසී නෙවෙයි මම හිතන්නේ ලෝක වාසී බෞද්ධයින්ට ඊටාම ප්‍රබෝධයක් ගෙන දෙන ඒ වගේම බෞද්ධ හිතට උණුසුමක් ඇති කරන සියලු ජනයාගේ මෙලොව පරලොව දියුණුව උදෙසා ඒ වගේම සාංශාරික ගමනින් ඈතර වීම සඳහා කරන්නා වූ ප්‍රයත්නයට අපි විශේෂයෙන්ම මේ දිනු ටීවී ආයතනයට ඒ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් විශේෂයෙන්ම අපේ ප්‍රවීණ රංගන ශිල්පී චමිල් ප්‍රදීප් මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපගේ හෘදයාංගම ස්තුති පුද කරමින් ඒ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී චිරජීවන ආයුරාෝග්‍ය ආදී සප සම්පත් සැලසේවා. පරලොව වශයෙන් මේ වැඩසටහන මෙහෙවන්නා වූ හැම දිනාගේමත් එවැගේම මේ සඳහා සම්බන්ධ වෙන සියලු දෙනාටමත් මෙලොව වශයෙන් චිරජීවන ආයුරාෝග්‍ය ආදී සප සම්පත් සැලසේවා. පරලොව වශයෙන් ජාත්‍ය ආදී දුකින් නිදහස් ලබන්නා වූ සාන්ත වූ උතුම් වූ නිවන් අවබෝධය සඳහා එවැගේම ප්‍රාර්ථනාවක් සඳහා පාරමී පූජාවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.